හොඳයි. ඔගොල්ලෝ පෞගිය පාඩමකදී පුතාලා ඉගෙන ගන්න ඇති ධාරාවක් රැගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන බව. ඒ චුම්බක ක්ෂේත්‍රය භාවිතා කරලා අපි ලබා ගන්න පළත් පෞගිය දවස්වල අපි ඉගෙන ගත්තා. දැන් අද අපි උත්සාහ කරමු ධාරාවක් නිසා ඇතිවෙන තවත් ඵලයක් හඳුනා ගන්න. දැන් මම ක්‍රියාකාරකමක් කරනවා මේ කණ්ඩායමත් එක්ක. ඕගොල්ලොත් මේක බලා ගන්න. දැන් බලන්න මම මේ ගෙනල්ලා තියෙනවා දඟරයක්. මේක පොටවල් ගොඩක් ඔතාපු දඟරයක්. මේ දඟරේ ඔතලා තියෙන්නේ පරිවර්ණය කරපු තඹ කම්බියකින්. ඒකේ දෙකලවර ආවරණය අපි ඉවත් කරලා තියෙනවා. දැන් අපි මේ දඟරය මේ තඹ ආධාරක දෙක මත මෙහෙම රඳවනවා. පේනව නේද? දැන් අ දඟරේ රඳවලා තියෙන්නේ. දැන් මම මේ චුම්බකය අරගෙන මේ දඟරයට යටින් මෙහෙම තියෙනවා. ඊළඟට අපි මේ දඟරේ සඳෝපු ආධාරක දෙකට විදුලිය සපයන්නයි යන්නේ. දැන් මම මේ කෝෂවල ධනාග්‍රයට සම්බන්ධක කම්බිය මේ පැත්තට සම්බන්ධ කරනවා. ඒ වගේම ඍණාග්‍රයට සම්බන්ධ කම්බිය අනිත් ආධාරකයට සම්බන්ධ කරනවා. දැන් ඔබ යමක් දකිනවා. බලන්න දඟරය පැද්දෙනවා. දෙපැත්තට පැද්දෙනවා. ඒක දඟරය චලනය වෙන්න උත්සාහ කරනවා. ඔබ දන්නවා මේ විදිහේ චලිතයක් ඇති වෙනවා නම් බලයක් හට ගන්නා බව. දැන් අපිට පැහැදිලි චුම්බක ක්ෂේත්‍රයක් තුල ධාරාවක් රැගෙන යන සන්නායකයක් තිබූ විට එයි බලයක් හට ගන්නා බව. මොකක්ද හටගන්නේ? බලයක්. ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක තිබූ විට එයි බලයක් හට ගන්නා බව. ඒ තමයි අපි මේ ක්‍රියාකාරකමින් දකින දේ. පැහැදිලි නේද? හොඳයි. පුතාලා දැන් අපි ඊළඟ අවස්ථාවට තව ක්‍රියාකාරකමක් යොදා ගමු. දැන් මම මේ දඟරය මෙතනින් ඉවත් කරමු. අපි කලින් භාවිතා කළ දඟර ඉවත් කරලා මම දැන් යොදා ගන්නවා ඒ වගේ තවත් දඟරයක්. ඔබට පේනවා මේ දඟරයත් ඒ වගේම හදලා තියෙනවා. හැබැයි මේක වෙනසක් කරලා තියෙනවා. කලින් දඟරයේ අග්‍ර දෙකෙහි පරිවර්ණය මුළුමනින්ම ඉවත් කරලා තිබුණේ. දැන් මේකේ අපි එක පැත්තක විතරක් දඟර අග්‍රවල එක අර්ධයක පමණක් පරිවර්ණ ඉවත් කරලා තියෙනවා. මං කියන එක තේරෙනව නේද? එක අග්‍රයක ඉවත් කරලා තියෙනවා. කලින් දඟරේ වටාම ආවරණ ඉවත් කරලා තිබුණා. මේ අග්‍රවල එක පැත්තක විතරක් ආවරණ ඉවත් කරලා තියෙනවා. එක පැත්තක ආවරණය තියෙනවා. දැන් මම කලින් වගේම මේ ආධාරක දෙක මත දඟරේ රඳවනවා. කලින් වගේම චුම්බකයක් තියෙනවා. දැන් අපි මේ අග්‍ර දෙකට ආධාරක දෙකට විදුලිය සපයලා බලමු මොකද වෙන්නේ කියලා. පැහැදිලි? දඟරේ භ්‍රමණය වෙනවා. එතකොට මේ ක්‍රියාකාරකමදී අපි දකිනවා පැහැදිලිවම දඟරේ භ්‍රමණය වෙන බව. දැන් අපි මේ දඟර භ්‍රමණ වේගය වැඩි කරන්න උත්සාහ කරොත් අපිට පුළුවන් තව චුම්බකයක් ඒ සඳහා භාවිතා කරන්න. එතකොට චුම්බක දෙකක් යෙදුවාම චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි වෙනවා. නේද? එතකොට දඟරේ භ්‍රමණය වෙන වේගය තව වැඩි වෙනවා. අපිට අවශ්‍ය නම් පුළුවන් කෝෂ ගාන වැඩි කරන්න. කෝෂ අපි මේ වෙනුවට කෝෂ 3ක් යොදනවා. එතකොටත් දඟරේ භ්‍රමණය වෙන වේගය වැඩි වෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ හටගන්නා බලය සාධක දෙකක් මත බලපාන බව. එකක් චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව. තව එකක් ධාරා විශාලත්වය. ඒ හැරුණාම අපිට පුළුවන් තවත් සාධකයක් මේක යොදා ගන්න. ඒ තමයි චුම්බක ක්ෂේත්‍රයට අසුවන දඟරේ දිග. දැන් මේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට නැතුව අනිත් පැත්තට වැඩි වෙනස් කරොත් දඟරේ භ්‍රමණය වෙන වේගය වැඩි වෙනවා. ඇයි? චුම්බක ක්ෂේත්‍රයට හසුවන දඟරේ දිග ප්‍රමාණය වැඩි. එතකොට ඔය අපිට පැහැදිලි වෙනවා හටගන්නා බලය මත සාධක 3ක් බලපාන බව. 1 චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව. 2 ධාරා විශාලත්වය. 3
චුම්බක ශේෂ්ත්‍රයට අසු වන සන්නායකයේ දිග. දැන් ඔබ දැක්කා අපි අපේ ක්‍රියාකාරකමේදී වෙනස්කම් කීපයක් කරා. අපි චුම්බකය ඉවත් කරා. එතකොට දඟරේ භ්‍රමණය නතර වුණා. අපි ධාරා විසන්ධි කරා. එතකොටත් දඟරේ භ්‍රමණය නතර වුණා. අපි චුම්බක දෙකක් යොදලා චුම්බක ශේෂ්ත්‍රය ප්‍රබල කරා. එතකොට දඟරේ භ්‍රමණ වේගය වැඩි වුණා. අපි කෝෂගාන වැඩි කරලා ධාරාව වැඩි කරා. එතකොට දඟර වේගය වැඩි වුණා. දැන් අපි කරුණු හතරක් එතන කිව්වා නේද? නැවත මතක් කරන්න. අපි චුම්බක ඉවත් කරා, දඟර භ්‍රමණය නතර වුණා, ධාරා විසන්ධි කරා, දඟරේ භ්‍රමණය නතර වුණා, චුම්බක දෙකක් යොදාගත්තා, චුම්බක ශේෂ්ත්‍රය ප්‍රබල කරා, දඟරේ වේගය වැඩි වුණා, ධාරාව වැඩි කරා, කෝෂගාන වැඩි කළා. එතකොටත් දඟරේ භ්‍රමණ වේගය වැඩි වුණා. ඊළඟට අපි චුම්බක ද්‍රව මාරු කරා. එවිට ඔබ දැක්කා දඟරේ භ්‍රමණය වන දිශාව වෙනස් වුණා. අපි ඊළඟට ධාරාවේ දිශාව මාරු කරා. එතකොටත් දඟරේ භ්‍රමණ දිශාව වෙනස් වුණා. දැන් අපිට ඉතා පැහැදිලි වෙනවා ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තැබුවාම හටගන්නා බලය සාධක කීපයක් මත රඳා පවතින බව. හොඳයි. දැන් අපි ඊළඟට තව ක්‍රියාකාරකමක් කරලා බලමු. ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තැබුවාම හටගන්නා බලය පිළිබඳව සොයා බලන්න මේ ක්‍රියාකාරකමත් උදව් කරගමු. හොඳයි. බලන්න මේ තියෙන්නේ ආධාරක දෙකක් මත රැඳ වූ තඹ කම්බි දෙකක්. ඊළඟට මේ තියෙන්නේ යුව කුරක හැඩයට නැඹු මෘදු යකඩ රාමුවක්. මම මේකේ මේ වගේ චුම්බක දෙකක් රඳවනවා. මේ අග්‍ර දෙකේ දෙකෙලවරේ චුම්බක දෙකක් මේ විදියට රඳවලා තියෙනවා. ඔබට පේනවා දැන් චුම්බක දෙකක් රැඳුණු බව. ඊළඟට අපි දැන් මේ විදියට මේ තඹ කම්බි දෙක මැදි වනසේ චුම්බක දෙක තියෙනවා. ඊළඟට දැන් අපි මේ විදුලි සැපයුම සම්බන්ධ කරනවා මේ තඹ කම්බි දෙකට. බලන්න. හොඳයි. දැන් මේ තඹ කම්බි ආධාරක දෙක මත මන් තියනවා මේ වගේ තවත් කම්බියක්. දැන් ඔබට බලන්න පුළුවන් මෙහෙම තැබුවාම විදුලිය ගමන් කරන දිශාව. කෝච්චවල ධනාග්‍රයෙන් පැමිණෙන ධාරාව මේ කම්බිය දිගේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ මේ තඹ කම්බිය දිගේ ගිහිල්ලා මේ හරහාට තැබූ තඹ කම්බිය ඔස්සේ මේ පැත්තට ගමන් කරනවා. ආපසු ඍණාග්‍රය වෙත එනවා. දැන් අපි බලමු මේ චුම්බක ශේෂ්ත්‍රය තුල තඹ කම්බිය තියලා වෙනසක් සිදු වෙයිද කියලා. දැන් බලන්න ඔබට පේනවා ආධාරක දෙක මත තඹ කම්බිය රැඳී තිබෙන ආකාරය. දැන් මම විදුලි සැපයුම සම්බන්ධ කරනවා. ඔබ දකිනවා කම්බි ආධාරක දෙක මත තඹ කම්බිය පෙරළී යන ආකාරය. අපි නැවත බලමු. දැක්ක නේද? දැන් අපි ඒක වෙනස් කරනවා. අපි දැන් ධාරාවේ දිශාව මාරු කරමු. දැන් ඔබ දකිනවා ධාරාව දැන් ගමන් කළ දිශාවට විරුද්ධ අතර අපි සම්බන්ධ කරමු. දැන් මම ධනාග්‍රය මේ කෙළවරටත් ඍණාග්‍රය අනිත් කෙළවරට සම්බන්ධ කරනවා. හොඳින් මතක තියාගන්න ඕන ඔබ කම්බිය කලින් වතාවේ පෙරලී ගියේ කොයි දිශාවටද කියලා. දැන් බලන්න. දැන් ගමන් කරන්නේ ඊට විරුද්ධ දිශාවට. දැන් අපිට පැහැදිලි ධාරාවේ දිශාව වෙනස් කිරීමත් සමග සන්නායකය මත යෙදෙන බලයේ දිශාව වෙනස් වන බව. අපි නැවත සම්බන්ධ කම්බි කලින් තිබුණු අවස්ථාවට.
දැන් මම වෙනසක් කරන්න යනවා. දැන් ඔබට මතකද කලින් වතාවේ මුල් අවස්ථාවේ සන්නායකයේ පෙරලී ගිය දිශාව මේ දිශාවටයි ගමන් කරේ. දැන් මම ඒ විදිහටම විදුලි සැපීම තියෙද්දි චුම්බකයේ දිශාව මාරු කරනවා. හරි නේද? දැන් අපි විදුලිය සපයලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් චලිත වෙන්නේ කොයි දිශාවට? කලින් දිශාවට විරුද්ධ දිශාවට. පේනව නේද? පැහැදිලි? හොඳයි. දැන් එහෙනම් අපි මෙතනින් ඉගෙන ගත්ත කරුණු. ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තැබූ විට බලයක් අට ගන්නවා. ඒ බලය නිසා තමයි සන්නායකය පෙරලී යන්නේ. ඒ බලයේ දිශාව හැම වෙලාවෙම තීරණය කරනවා සාධක කීපයකින්. එකක් තමයි විදුලි ධාරා ගමන් කරන දිශාව. අනෙක චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. චුම්බක ද්‍රව මාරු කරාම චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙනස් වෙනවා. දැන් හොඳට බලන්න ඔබට පැහැදිලි චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියා කරන්නේ කොයි දිශාවටද කියලා. චුම්බක ශේෂ්ත්‍රය නිතරම ක්‍රියාත්මක වෙන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දෙසට. දැන් ධාරාව ගලා ගියේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව. දැන් අපි සන්නායකය මෙහෙම තැබුවාම මේ සන්නායකයේ දිගේ ධාරාව යන්නේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක දිශාවකට. එවිට සන්නායකය චලිත වෙන්නේ ඒ ශේෂ්ත්‍ර දෙකටම ලම්බක දිශාවක් ඔස්සේ. ඒක අපිට මෙන්න මේ රූප සටහනින් දකින්න පුළුවන්. දැන් ඔබට පේන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. මේ පෙන්වන්නේ ධාරාව ගලා ගිය දිශාව. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ධාරාව ගලා ගිය දිශාවට ලම්බකයි. මේ පෙන්වලා තියෙන්නේ සන්නායකයේ චලිත දිශාව. එවිට ඔබට පැහැදිලි වෙනවා මේ දිශා දෙකට ලම්බක දිශාවක් ඔස්සේ තමයි සන්නායකය චලිත වෙන්නේ. දැන් අපිට ඒක මේ පැත්තට හැරෙව්වත් පැහැදිලි වෙනවා. දැන් චුම්බක ශේෂ්ත්‍රය මේ අතර ක්‍රියා කරනවානේ. එවිට බලන්න ධාරාව මේ පැත්තට. එවිට සන්නායකය යන්නේ ඊට විරුද්ධ අතට. සන්නායකයේ චලිත වෙන සෑම විටම චුම්බක ශේෂ්ත්‍රයටත් ධාරාව දිශාවටත් ලම්බක තලයක් ඔස්සේ. හොඳයි. පුතාලා දැන් දැක්කා ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තිබෙන විට බලයක් හට ගන්නා බව. ඒ බලයේ දිශාව තීරණය කරනවා ධාරාවේ දිශාව සහ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. අපි දැන් උත්සාහ කරමු මේක ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් හොයාගන්න. දැන් හොඳින් බලන්න මෙන්න මෙතන තියෙන මේ අපි ගත්ත චුම්බකයේ මේ තියෙන්නේ මේ චුම්බකයේ උත්තර ධ්‍රවය. මම ඒක හොයාගන්නේ කොහොමද? මේ මාලිමාවට මගේ අතේ තියෙන මේ මාලිමාවට කිට්ටු කරාම නිතරම මාලිමාවේ දක්ෂිණ ධ්‍රවය ආකර්ෂණය වෙනවා චුම්බකයේ දෙසට. එහෙනම් මගේ අතේ තියෙන චුම්බකයේ තියෙන්න ඕන මාලිමාවේ දක්ෂිණ ධ්‍රවයට විරුද්ධ ධ්‍රවය. ඒ කියන්නේ උත්තර ධ්‍රවය. දැන් එහෙනම් මම මේ උත්තර ධ්‍රවය තමයි මේ තියලා තියෙන්නේ. එතකොට ඔබට පැහැදිලි අනිත් චුම්බකයේ තියෙන්න ඕන දක්ෂිණ ධ්‍රවය. සෑම විටම චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට. එහෙනම් චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියා කරන්නේ පහළට. උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයට. දැන් අපි බලමු නැවත වතාවක් මේ සන්නායකය මේ විදිහට චුම්බක ශේෂ්ත්‍රය තුල තියලා ධාරාව මෙතෙන්ට ලබා මේ අග්‍රයට ලබා දුන්නොත් දැන් ඔබට පේනවා ධාරාව ධනාග්‍රයෙන් ඇවිල්ලා මේ සන්නායකය හරහා ගිහිල්ලා මේ පැත්තට ගලන බව. එවිට දැන් පැහැදිලි චුම්බක ශේෂ්ත්‍රය පහළට. ධාරාව ඊට ලම්බකව මා දෙසට. එවිට අපි බලමු සන්නායකයේ චලිත වෙන්නේ කොයි පැත්තටද කියලා. සන්නායකය චලිත වෙන්නේ මේ පැත්තට. දැන් එහෙනම් අපි මේක අපේ වම් අත භාවිතා කරලා පහසුවෙන් මතක තියාගන්නවා. අපේ වම් අතේ මේ තියෙන මැදගිල්ල. මේ තියෙන දඹරගිල්ල. මේ තියෙන මාපටගිල්ල. අපි අපේ දබරගිල්ල යොමු කරනවා චුම්බක ශේෂ්ත්‍රයේ දෙසට. මේ තියෙන දබරගිල්ල යොමු කරනවා චුම්බක ශේෂ්ත්‍රයේ දෙසට.
දැන් චුම්බක ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක වුණේ පහළටනේ. ඒතකොට දබරගිල්ල හැරෙන්න ඕන පහළට. පැහැදිලි? මැදගිල්ල යොමු කරනවා ධාරාව දෙසට. ධාරාවයි මා දෙසටනේ. ඊට ධාරාව ගලන දෙසට මැදගිල්ල යොමු වුණා. දැන් ඔබට පැහැදිලි මාපටගිල්ල හැරිලා තියෙන්නේ සන්නායකයේ චලිත වූ දෙසට බව. නැවත බලන්න මම වම් අතේ මේ ඇඟිලි තුන මැදගිල්ල, දබරගිල්ල, මාපටගිල්ල කියන ඇඟිලි තුනෙන් දබරගිල්ල චුම්බක ශේෂ්ත්‍රයට යොමු කරන. චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියා කරේ පහළට. ධාරාව ගැලුවේ මා දෙසට. මැදගිල්ල යොමු කරනවා ධාරාව දෙසට. එතකොට ඔබට පැහැදිලි මාපටගිල්ල යොමු වෙලා තියෙන්නේ සන්නායක චලිත වූ දෙසට. හොඳයි. ඔබත් දැන් මේ විදිහට ඇඟිලි තුන තියාගන්න බලන්න. වම් අතේ මැදගිල්ලයි දබරගිල්ලයි මාපටගිල්ල එකිනෙකට ලම්බක තල තුනක. පුළුවන්. හොඳයි. දැන් දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රය, මැදගිල්ලෙන් ධාරාවේ දිශාව, මාපටගිල්ලෙන් නිරූපණය වෙන්නේ සන්නායකයේ චලිත වන දිශාව. හොඳයි. අපි දැන් නැවත වතාවක් මේ ධාරාවේ දිශාව වෙනස් කරලා බලමු. අපේ නීතිය හරියයිද කියලා. දැන් මම කරන්නේ මේ විදිහට සන්නායකයේ රඳවනවා චුම්බක ශේෂ්ත්‍රය තුල ධාරාව වෙනස් කරනවා. දැන් මම ධාරාවේ අග්‍රය මේ විදිහට වෙනස් කරා කියලා හිතන්න. දැන් බලන්න කලින් අවස්ථාවේ ධනාග්‍රය යොමු කර අග්‍රය දැන් අපි ඍණාග්‍රයට දීලා. දැන් අපි මේ විදිහට ධනාග්‍රය මේ පැත්තට දෙනවා. එවිට සන්නායක චලිතුනේ කලින් අතර විරුද්ධ දෙසට. දැන් ඔබ මට කියන්න බලන්න චුම්බක ශේෂ්ත්‍රය කලින් විදිහටම තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රය පහළට. ධාරාව දැංගලා යන්නේ ධනාග්‍රයෙන් එන ධාරාව සන්නායක දිගේ ඔබ දෙසට ධාරාවෙන්. එවිට අපි සන්නායක චලිත වන දිශාව දැක්කා. දැන් අපේ වමත් නීතියේ දුවොත් චුම්බක ශේෂ්ත්‍රය සුපුරුදු පරිදි පහළට, ධාරාවේ දිශාව ඔබ දෙසට. පැහැදිලි? එවිට මගේ මාපටගිල්ල යොමු වෙලා තියෙන සන්නායකයේ චලිත වූ දෙසට. අපි මෙය නම් කරනවා ප්ලෙමින්ගේ වමත් රීතිය ලෙස. මොකද්ද? ප්ලෙමින්ගේ වමත් රීතිය. දැන් ඔබ මට මතක් කරන්න ප්ලෙමින්ගේ වමත් රීතියේදී ඇඟිලි තුනෙන් නිරූපණය වන රාශි තුන. දබරගිල්ල, චුම්බක ශේෂ්ත්‍රය, මැදගිල්ල, ධාරාවේ දිශාව. මාපටගිල්ලේ නිරූපණයනේ මොකක්ද? සන්නායකයේ චලිත වන දිශාව. දැන් ඔබත් බලන්න ඔබට පුළුවන් ද කියලා ඇඟිලි තුන මේ විදිහට තියාගන්න. හැමෝම උත්සාහ කරලා බලන්න. ඇඟිලි තුන එකිනෙකට ලම්බක තල තුනක. හොඳයි. හැමෝටම පුළුවන් නේද? මේ තමයි ප්ලෙමින්ගේ වමත් රීතිය. හොඳයි. දැන් ඔබට තේරෙන්නට ඇති ප්ලෙමින්ගේ වමත් රීතිය අනුව ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත හටගන්නා බලයේ දිශාව තෝරා ගන්නා විදිය. එය ඔබේ පෙළ පොතේ දක්වා තිබෙන්නේ මේ ආකාරයටයි. මෙහි වම් මත දක්වා තිබෙනවා ඔබට පැහැදිලිව පේනවා චුම්බක ශේෂ්ත්‍රය දක්වා ඇත්තේ දබරගිල්ලෙන්. ධාරාව දිශාව දක්වා ඇත්තේ මැදගිල්ලෙන්. බලයේ දිශාවේ විට මාපටගිල්ලෙන්. මා ඔබට කිව් පරිදි පෙළ පොතෙත් එය නිරූපණය කර තිබෙන්නේ මෙහිමයි. දැන් අපි ඊළඟ අවස්ථාවේදී බලමු මේ චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත බලයක් ඇති වෙනවා. ඒ බලය ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථාව. එයින් පළවෙනි එක තමයි මේ ඔබ දකින්නේ. මේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්පීකරය, එහෙම නැත්නම් ශබ්ද විකාශකය. දැන් මෙහි පිටුපස තිබෙන්නේ චුම්බකයක්. දැන් මේ චුම්බකය අපි ගලවා බැලුවොතින් මෙන්න මේ ආකාරයේ චුම්බකයක්. වලයාකාර චුම්බකයක්. එහි මේ උත්තරද්‍රවය, මේ තියෙන්නේ දක්ෂිණද්‍රවය. දැන් මේ තහඩුව සම්බන්ධ කිරීමෙන් අපි මැදට ගන්නේ දක්ෂිණද්‍රවය, වටා තියෙන උත්තරද්‍රවය. එවිට මේ චුම්බකය මත තියෙනවා වට පේන වෘත්තාකාර ඇලියක්. ඒ වෘත්තාකාර ඇලිය තුල මෙන්න මේ ආකාරයට
දඟරයක් ගිල්වා තිබෙනවා. මේ දඟරය මේ වගේ තුනී පටලයක් හා සම්බන්ධයි. මේ ඇලිය තුළ මේ දඟරය ගිලී පවතිනවා. එයට මේ තුනී පටලය සම්බන්ධ වී පවතිනවා. එයට මෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් කේතුවක් සම්බන්ධ වෙනවා. එවිට දැන් ස්පීකරයක් නිර්මාණය වෙනවා. දැන් මේ දඟරේ අග්‍ර දෙකට අපි විදුලි ධාරාවක් ලබා දුන්නොත් මේ දඟරේ අග්‍ර දෙකට විදුලි ධාරාවක් ලබා දුන්නොත් ඒ ධාරාව රැගෙන යන සන්නායකයේ තබා ඇත්තේ මෙවැනි ඇලියක් තුල. එනම් චුම්බක ශේෂ්ත්‍රයක් තුල. එවිට මේ සන්නායකයේ මත බලයක් අට ගන්නවා. එහි ප්‍රතිඵලය තමයි සන්නායකයේ ඉදිරියට හා පසුපසට චලිත වීම. ඇත්තටම මේ දඟරයට සපයලා දෙන්නේ මයික්‍රොෆෝනයක් කරහා එන ධාරාවක්. අපි මයික්‍රොෆෝනයට කතා කළ විට මයික්‍රොෆෝනය අපේ කටහඬට අනුව අඩු වැඩි වන විචලනය වන ධාරාවක් නිපදවනවා. ඒ ධාරාව මේ දඟරයට සපයනවා. එවිට මේ දඟරය තුලින් ගලන්නේ කටහඬට අනුරූපව විචලනය වන ධාරාවක්. ඒ ධාරාව මේ චුම්බක ශේෂ්ත්‍රය තුලින් ගලා යන විට මේ සන්නායක ඔස්සේ ගලා යනට චුම්බක ශේෂ්ත්‍රය තුල තිබූ මේ සන්නායකේ විචලන හට ගන්නවා. එවිට ඔබ දැක්ක මේ කාඩ්බෝඩ් කේතුව ඒ බලයට අනුරූපව චලනය වෙනවා. චලනය වීමේදී ශබ්දය නිකුත් වෙනවා. ඒ තමයි ශබ්ද විකාශකයේ ක්‍රියාව. දැන් එවිට අපි චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත හට ගන්නා බලය ප්‍රායෝගිකව යොදා ගන්නවා ශබ්ද විකාශකයේ තුලදී. ඒ හැරුණු විට මේ දකින්නේ ඔබ සලදඟර සහිත උපකරණ. මේවායේදී ඔබට පේනවා මේ ඇතුළත තියෙනවා දඟරයක්. ඒ දඟරය ඔස්සේ ධාරාව ගැලීමේදී ඒ තබා ඇත්තේ චුම්බක ශේෂ්ත්‍රය නිසා බලයක් අට ගන්නවා. දැන් ඒ වගේම මේ තියෙන්නේ සලදඟර ගැල්වනෝමීටරය, මේ තියෙන්නේ සලදඟර වෝල්ට් මීටරය. මෙයත් එවන්නම්. මේ දඟරය තුලින් ධාරාව ගැලීමේදී බලයක් අට ගන්නවා. මේ දකින්නේ ඔබ එවැනිම සලදඟර ඇමීටරය. එහි තිබෙන්නේත් එවැනිම ධාරාවක් රැගෙන යන දඟරයක්. මෙවැනි උපකරණ වලින් අපි විදුලියේ විවිධ රාශි ධාරාව, විභවාන්තරය ආදී මැනීම සිදු කරනවා. හොඳයි. දැන් ඔබ මෙතෙක් චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත හට ගන්නා බලය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් මෙවැනි මේ චුම්බක ශේෂ්ත්‍රවල හට ගන්නා බලයන් ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථා බොහොමයක් තියෙනවා. විදුලි මෝටරේ වැඩනක්. දැන් ඔබේ ගෙදර, මගේ ගෙදර මේ සෑම තැනකම විදුලි මෝටර ක්‍රියාත්මක කරනවා. දැන් අපේ ඊළඟ පාඩමත් විදුලි මෝටරේ තමයි. දැන් අපි එවැනි පාඩම් වලදී තවදුරටත් මෙවැනි විද්‍යුත් ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත හට ගන්නා බලය, චුම්බක ශේෂ්ත්‍රවල ප්‍රබලතාව, ඒ ආදී සියල්ල ඉගෙන ගන්නවා. අපේ ඊළඟ පාඩමත් විදුලි මෝටරේ තමයි. එනිසා අපි මේ විදුලි මෝටරේ පාඩමට ඉඩ තියලා අදන මෙතනින් නතර වෙනවා.